අයිබෝන් අද දූපතේ කොහොමද අර හැමෝම සරිප්පි ඉන්නවා කියලා මම හිතනවා නේ පුතේ. හොඳයි. අද අපි පුතේ පටන් ගන්න යන්නේ 7 පන්තියේ ඉතාමත් අත්‍යවශ්‍ය පාඩමක්. තුන්වෙනි වාරයේ 24 වෙනි පාඩම. නිර්මාණ තමයි අපේ මාතෘකාව. මේ නිර්මාණය කියන පුතේ හරි වැදගත් මාතෘකාවක්. හේතුව අය දන්නවද? අපි ඕක 8 පන්තියේ 9 පන්තියේ 10 පන්තියේ 11 පන්තියේ හැම ප්‍රශ්න පත්‍රයේම අනිවාර්යයෙන්ම නිර්මාණකාරයක් තියෙනවාමයි. දෙවෙනි පේපරෙත් තියෙනවා බහුවර්ණ පේපරෙත් තියෙනවා. බොහෝ ළමයි හරිම ලේසියෙන්ම ගන්න පාඩමක් තමයි මේ නිර්මාණ පාඩමේ ප්‍රශ්නය. හේතුව වරක කොහොම හරි කරලා ලොකු මහසියක් නැතුව මේක තමයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි දුවිපතේ පොඩි ගැටලුවක් තියෙනවා. මේක තියෙන පුංචි පුංචි දේවල් හොඳට මතක තියාගන්න ඕන. එතකොට මේ ඉන්නේ මේ නිර්මාණ පාඩමේ ආරම්භක මාතෘකාවේ. ආරම්භක කොටස මේ ඉන්නේ නිර්මාණවල. අපි 6 පන්ති කරාමද උත්තේ කරා ඊට අමතරව ත්‍රිකෝණ සම්බන්ධයෙන් අපි මේ කරන පළවෙනි අභ්‍යාසය. පුතාල ඉතිහාසයේ පරමතාව තමයි මේ ත්‍රිකෝණයක් අදින්නේ කවකතුව සහ සරලධාරයේ භාවිතයි. ඒ දාල දූපතේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ඉඳලා හැමෝම මේ පොඩි කරන්න අපි හැමෝම ඒ අවශ්‍ය ශක්තිය දැරීලා අපි හැමෝම ආගමසී කරමු. අපි ප්‍රාර්ථනා කරමු මම කොහොම හරි ජය ගන්නවා. මගේ අධ්‍යාපන කටයුතු මම අනිවාර්යයෙන්ම ජයගෙන මම ඉදිරියටම ගිහිල්ලා මගේ රටට ජයත සහ මගේ පවුරට මගේ ගමට මම ලොකු සේවයක් කරනවා කියලා පුතාලා හැමෝම හිතා ගන්න. යහපත් වෙන්න දූපතේ අනවශ්‍ය දේවල් වලට හිත යොමු කරන්න එපා පුතා. අධ්‍යාපනයට අනිවාර්යයෙන්ම හොඳ මේ පුතාලා අවධානය යොමුනොත් ඒක තමයි පුතාලා ජීවිතයේ චිර සාර්ථකත්වය. හොඳයි. දැන් හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ පාඩම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය ශක්තිය දැනෙන්නේ ලැබේවා කියලා. අපි දැන් බලමු එහෙනම් පාඩමේ තියෙන මූලික කරුණු. තුන්වෙනි වාරයේ 24 වෙනි පාඩම. සරල රේඛීය තරලූප නිර්මාණය. Construction of rectilinear plane figures. දැන් අත්‍යවශ්‍ය මාතෘකාව කියලා මේ සර්කියුවෝක වෙන බලමු මේකේ මූලික විෂය කරුණු බලමු. විශේෂ කරුණු ප්‍රධාන විශේෂ කරුණු 5 ඔස්සේ අපි පාඩම සාකච්ඡා කරනවා. මේ විශේෂ කරුණු 5 පුතාලා අධ්‍යයනය කරපුවාම මට පැහැදිලිව මේ පාඩම සම්බන්ධයෙන් අංග සම්පූර්ණ කරත දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ සම්පූර්ණ වීඩියෝ එක බලනවා. තනින්තර සමහර අය වීඩියෝ බලන්න යවනවා. යව බලන්න එපා. සමහරට පන්ති සාකච්ඡාවේදී අහුවෙලා තියෙනවා. සමහර අය ක්‍රියා කරන්නේ නැහැ. හේතුව එයා වීඩියෝ යවනවා. ඉතින් යවන්නේම තමයි අපි වීඩියෝ සම්පූර්ණ කරන්න මේක අනවශ්‍ය දෙයක් නැහැනේ. සේරම තියෙන අවශ්‍ය දේවල්. අවශ්‍ය දේවල් බලන්න නම් වීඩියෝ සම්පූර්ණ කරලා නරඹන්න ඕන. මොකද යවුවා කියලා data මේ කැපෙන ප්‍රමාණය ගැන ඒවා හිතන්න එපා. මුලින්ම හිතන්න ඕනේ පාඩමකදී තේරුම් ගන්න නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ. අපි යමු එහෙනම් බලන්න මාතෘකාවද සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. Constructing of straight line segment. මොකක්ද මේ සරල රේඛා ඛණ්ඩයක් කියන්නේ? ඉතින් බලමු අපි මේක ආරම්භයේම තමයි අපි කරවරද සරල රේඛාව කියන්නේ මොකක්ද? What is the straight line? ඕනේ මේ තමයි අපි මේ වගේ රේඛාව ඇද්දාම ওই තියෙන සරල රේඛාව. සරල රේඛාවක සීමාවක් නැහැ. මේක අපිට දෙපැත්තටම සීමාවක් නැතිව මේක විහිදෙනවා. ওই සීමාවක් නැතිව විහිදෙන පුංචි කෑල්ලක් තමයි අපි කියන්නේ සරල රේඛා ඛණ්ඩයක් කියලා. අපි මෙතන එක ලක්ෂයක් තියෙනවා. මම ඒක දානවා A කියලා. තව ලක්ෂයක් තියෙනවා මෙතන B කියලා. මෙන්න මේ AB කියන එක අපි හදුවනවා මොකන්ද? සරල රේඛා ඛණ්ඩයක් කියන හදුවනවා. හැමෝම එහෙනම් සරල රේඛා ඛණ්ඩය. අපි කියනවා straight line segment කියලා. එදී නියදලා පුතාලා straight line segment මේ තියෙන්නේ straight line segment මේක ලියා ගන්න. straight line segment සරල රේඛා
ඛණ්ඩය වෙනවා. එන කිසියම් සරල රේඛාවක් ඛණ්ඩ අනන්ත සංඛ්‍යාවකින් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. මේ AB රේඛාවේ අපිට දිග බයින්න පුළුවන්නේ. දිග බයින්න පුළුවන්. අපි බලමු මේක දිගටමයි බයින්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය දිගක් ඇතිව ඔය රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න පුළුවන්. ඒක පැහැදිලිනේ. මේ සරල රේඛීය වෙන්න ඕන. මේක වක්‍ර රේඛාව නෙමෙයි මේක ස්ට්‍රේට් ලයින් වෙන්න ඕන. සරල රේඛාව අනිවාර්ය වෙන්නම ඕන. අපි කොට පෑරෙන් කිසියම් සරල රේඛාවක කොටසක් කිසියම් සරල රේඛාවක කොටසක් සරල රේඛා ඛණ්ඩය ලෙස හඳුන්වයි. The portion of the straight line. The portion of the straight line. Path of the straight line is called the straight line segment. Straight line segment. Portion එක. path එක තමයි. කොටස. හොඳයි අපි යන අපේ පළවෙනි ක්ලාස් එකක බලන්න යමු. ඒ තමයි ප්‍රශ්නාංක 1. කවහතුව සහ සරල දාඩේ භාවිතයෙන් 8 cm දිග PQ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. ඔව්. මේ හරි වැදගත් ළමයි. කවහතුවදී අනිවාර්යයෙන්ම වෙන්න ඕන. Construct the straight line segment PQ of the length 8 cm using the straight edge and a pair of compass. ඊළඟට සරල රේඛා ළමයි අපිට අදිරුණෙන් ගහන්න පුළුවන් ළමයි. නමුත් ළමයි රේඛා ඛණ්ඩය අදිද්දී අපි අනිවාර්යයෙන්ම කවහතුව පාවිච්චි කරන්නම ඕන. මොකද දෙපැත්ත ඡාප දෙක පැහැදිලිව පෙන්වන්න ඕන. ඒ කියන්නේ රේඛා ඛණ්ඩයේ මේ අපි මේ ඉස්සර ලිව්වේ කියපිට මේවා ලියාගමු. A හා B කියන්නේ අපි කියනවා අන්තලක්ෂ කියලා. ලියන්න කොටපෑ ලියන්න. A හා B යලු අන්තලක්ෂ වේ. අන්තලක්ෂ කියනවා. අන්තලක්ෂ. ලියන්න the points A and B are known as endpoints. Endpoints. The point A and B are known as the endpoints. අන්තලක්ෂ ළමයි. එහෙනම් අපි අන්තලක්ෂ දෙක ළමයි මාක් කරද්දී අනිවාර්යයෙන්ම එහෙනම් අපි ඡාපවලින් තමයි ඒක මාක් කරන්නේ. ඔය මෙතන මොකක්ද නේද රේඛාව? රේඛා ඛණ්ඩේ PQ ළමයි. එහෙනම් PQ වල එක අන්තයක් තමයි P කියන්නේ. අනිත් අන්තය තමයි මොකන්ද? yes Q කියන්නේ. අපි එහෙනම් අදිමු සරල දාලේ ගන්න පුතාලා කවකටු ගන්නද? එහෙනම් මේ තියෙන්නේ සරල දාලය. මේ තියෙන්නේ කොම්පස් එක කවකටු. අපි තමයි 8 cm ළමයි අපි බයින්නේ මෙතේ පස්සේ ළමයි ඉන්නේ. ඉස්සර අපි ළමයි නිකන් මේ වගේ සරල දාලේ තියෙන මේ වගේ රේඛාවක් ගහව මේ වගේ. හොඳ වගේ රේඛාවක් ගහන්න. ගහලා අපි ළමයි දැන් කවකටු අපි අරයි යන්න ඕන. අරන් ගිහිල්ලා මෙන්න මේ ආකාරයෙන් අපි කවකටුවෙන් 8 cm අපි ඡාපයක් බයින්න ඕන. අපි ළමයි ඉස්සලා බින්දුවේ තිබ්බොත් අපි අනිත් මේ තියෙන්නේ කකුලේ තුඩ ළමයි. මේ පැන්සල් තුඩ යන්න ඕන. 8 cm දක්වා යන්න. මෙන්න මේ වගේ 8 cm දක්වා අපි මේක ගමන් කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි. අපි ළමයි 8 cm මැනගත්තා. ප්‍රසන් කරන්නේ කවකටුව අදාළ රේඛාව තරම් ගිහිල්ලා මේ වගේ ඡාපයක් ගහනවා. මේ ඡාපයක් ගහනවා. දැන් මේක අපි අනිත් පැත්ත හැරෙව්වා. ඊපස්සේ අපි අනිත් ඒ ඡාපයේ ගහපු තරේ ඉඳලා අපි තව ඡාපයක් මෙහෙම අපි ගහනවා. ඔන්න තමයි ඒ තමයි ප්‍රධාන ඡාප දෙක. ඒ තමයි ඡාප දෙක. අපි ලම් කරමු A හා B කියලා ලම් කරමු. මේ තියෙන්නේ A අපි PQ නේද? PQ තියෙන්නේ. ඊළඟ P ලක්ෂය මේ තියෙන්නේ Q ලක්ෂය. මේක දිග 8 cm කියලා අපි දාමු. පැහැදිලිද? ඒ තමයි PQR PQ රේඛා ඛණ්ඩය නිර්මාණය කරන ආකාරය. ප්‍රශ්නාංක 2 අපි AB සමානයි 6/5ක් නිර්මාණය කරන්න. දශම සංඛ්‍යාව ළමයි. දශම සංඛ්‍යාව අපි නිර්මාණය කරන්න හැකියාව තියෙන්න ඕන. අපි AB 6/5යි. අපි එනම් ඉස්සලාව අර වගේ රේඛාව ඇදලා AB වයිමු. අපි ගාමු එනම් රේඛාවක් ගහමු මේ ආකාරයෙන්. එතකොට රේඛාව වයිමු 6/5ක් කියලා වයින්න ඕනේ නේද? හරි. අපි ආවන්ද පැත්තේ තියමු. කොහොමද පොඩ්ඩක් පැත්තේ තියලා මෙතන 6 cm 6/5යි වෙන්නේ. අපි මෙතන
එකෙන් පතක් ගත්තොත් අපිට පුළුවන් එකෙන් පතක් ගත්තොත් කොච්චර යන්න ඕනද? 7.5. 7.5 වගේ වෙනකන් අපිට මේක යන්න ඕන. හොඳයි. අපි එනම් අර වගේ දෙපැත්තේ ඡාපනය අපි ගහමු මෙන්න මේ ආකාරයෙන්. හොඳයි මේක ඡාපයක් ගැහුවා. ඊපස්සේ මේක අපි අනිත් පැත්ත හැලුවා. ඊපස්සේ අපි අනිත් ඡාපය ගහමු. ඡාප තමයි අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ. ඡාප ගැහුවේ නැත්නම් ඒ රේඛා ඛණ්ඩය අසාර්ථකයි. හරි ඒක මොකක්ද අපි නම් කරන්නේ A හා B කියලා නම්. එතකොට මම හිතුවේ මගේ මේ ඡාපේ පොඩ්ඩක් තමයි දිග වැඩි ළමයි. මේක ළමයි තාක්ෂණයක් කියලා තමයි හැප්පෙද ළමයිනේ. ඔබ තමයි එක අතින් ළමයි පොඩ්ඩක් ළමයි ඡාපේ පොඩ්ඩක් තව පොඩ්ඩක් මේ සයිස් හොඳයි. මේ සයිස් ඡාපේ හොඳයි. මේක පොඩ්ඩක් දිග වැඩි කියලා හිතනවා. ඔබ තමයි පොඩ්ඩක් ඒක හදාගන්න තමුන්ට මේ පුළුවන් ආකාරය. මේ AB A නම් කියනවා. මේක B කියලා නම් කියනවා. මේක නම් 6.5. 6.5යි cm කියලා අපි දාමු. ඔය තමයි සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන විදිහ කවුරුව සහ සරල දාණය භාවිතයි. අපි බලමු එහෙනම් අපේ හෝම්වර්ක් එක බලමු එහෙනම්. තපතා අවබෝධයක් තියනවා කොහොමද සරල දාණය සහ කවුරුව භාවිතයෙන් සරල රේඛා ඛණ්ඩය අදින්නේ කියන. එතන 3 සහ 4 හෝම්වර්ක් වල ගෙදරින් කරන්න. අපිට පුතාලා ඇවිත් ඉන්නේ ඉතාමත් අත්‍යවශ්‍යම මාතෘකාවක. මොකද අනිවාර්යයෙන්ම 11 පන්තියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවානේ. ඔබට මුලින්ම කියා දුන්නා. ඕකේ දෙවෙනි පේපර් එකේ AB කියලා කොටස් දෙකක් තියලා කියලා කිව්වනේ. ඒකේ B එකේ සාමාන්‍ය පෙළේ 7 වෙනි ගාන තමයි නිර්මාණ ගානක් විදිහට ලැබෙන්නේ. ඔය නිර්මාණ ගාන ළමයිනේ ත්‍රිකෝණ නිර්මාණයක් ළමයි බොහෝ විට යාලා බලාපොරොත්තු වෙනවා. ත්‍රිකෝණ නිර්මාණය කරන විදිහ අපි දැන් තාමතේ උද්ද ආරම්භයේදී අපි 7 පන්තියේ තමයි අපි දැන් අධ්‍යයනය කරන්න යන්නේ. ඉතින් වැදගත් අවස්ථාවක්. පුතාලා හොඳ සදිස්ථානයක්. මොකද දැන් මේ වල දැන් 11 පන්තියේ ඉන්නා වගේ හිතා ගන්න. මොකද ඒක මේ තමයි ආරම්භය. ඊට අපි බලමු එහෙනම් සෞභාග්‍ය ත්‍රිකෝණය අදින්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු මොකද්ද මේ සෞභාග්‍ය ත්‍රිකෝණ කියන්නේ කියලා. What is equilateral triangle? අපි ඔක ළමයි ජ්‍යාමිතීය පාඩම යටතේ ඔක අපි වෙනස්සල ඉගෙන ගත්තා. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. පුතා දන්නවා අනිවාර්යයෙන් මේකේ පාද තුල there are 3 sides. පාද තුනක් තියෙනවා. ඔය තුනම දිගින් සමාන වෙන්න ඕන. අපි දල වශයෙන් එක අදෙමු. මේ වගේ ත්‍රිකෝණ අපි අදෙමු. එලා මේ ඇද්දේ සෞපාද ත්‍රිකෝණය. මේක නම් කරමු A එක ශීර්ෂයක්. B අනිත් ශීර්ෂය. මේ තව ශීර්ෂයක්. ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනයි. පාද තුන නම් ශීර්ෂ තුනයි. මේ විශේෂත්වය තමයි මේක පුතේ 6 cm නම් මේ හැම පාදයක්ම 6 cm වෙන්න ඕන. 7 cm නම් 7 cm වෙන්න ඕන. ඒ කියනවා අනිවාර්යයෙන්ම අපි දාමු එහෙම. අපි දාමු මේ පාදය සමානයි මේ පාදේ සමානයි මෙන්න මේ පාදේ. ඔය වගේ තමයි පාද තුනම සමාන හින්දා අපි මේ වගේ ඉරි කෑලි තුනක් දානවා. හැබැයි එකම ඉරි කෑලි ගහන්නේ. මෙහෙම ගහන්නේ. ඒක දෙකක් ගහන්නේ. එක ඉරි කෑල්ලයි ගහන්නේ. ඒ කියන්නේ මේ පාද තුනම එක හා සමානයි. පුතා මේ හැදගන්න. එතන මෙහෙම ලියමු වෙන කොළපෑනෙන්. එනම් AB සමානයි කියන 6යි cm. ඒ වගේම BC සමානයි 8 කියන 6යි cm. ඒ වගේම AC සමානයි 6යි cm. අපිට පේනවද හැබැයි ළමයිනේ මේකේ මේ දකුණු පැත්තේ අගයන් එක සමාන වෙනවා. අපි 9 පන්ති කියන මාතෘකාව axiom කියලා ප්‍රත්‍යක්ෂ පාදමය. ඒ අනුව දකුණු පැත්තේ හැම එකම සමානයි කියන්නේ අනිවාර්යයෙන්ම මේ වම් පැත්තේ තියෙන මේ AB BC AC අනිවාර්යයෙන්ම සමාන වෙනවා. එහෙනම් සමදීපාද ත්‍රිකෝණයේ පාද තුනම විශාලත්වය සමානයි කියන එක පැහැදිලිව ඔප්පු වෙනවා. එහෙනම් ලියන්නේ නම් AB මේක ලියන්න ලියලා මේක ලියා ගන්න. AB සමානයි BC සමානයි AC කියන එක ලියා ගන්න. තව දෙයක් තියෙනවා අපේ මේක තමයි කෝණමානයේ බැලුවොත් පුතේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. මොකද වෙන්නේ සිද්ධ ළමයි? මේ හැම කෝණයක්ම අනිවාර්යයෙන්ම විශාලත්වයෙන් එක සමාන වෙනවා. විශාලත්වය කියන එක සමාන වෙනවා.
තව දෙයක් පුතේ අපි දන්නවා මේ හැම කෝණයක්ම අංශක 60යි කියලා තමයි ලැබෙන්නේ. කීයද අංශක 60යි. හේතුව තමයි අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා ත්‍රිකෝණයේ මේ කෝණ තුනක් තියෙනවානේ. ඔය කෝණ තුනේ අයික්‍ය 180යි. එහෙනම් 180 කියන එක මේ හැම කෝණයක්ම සමාන හින්දා අපි තුනෙන් බෙදනවා. 180 තුනෙන් බෙදුවාම අංශක 60යි. අපි ඒක දැන් නෙමෙයි අපි ඉදිරි වසරවලදී ඉගෙන ගමුමයි. නමුත් මේ 60 පොතේ ආපිටිව දැනගන්න බෑ. 60 එන්නේ මොකන්ද? හැම කෝණයක්ම විශාලත්වයෙන් සමාන හින්දා. එහෙනම් හැම කෝණයක්ම මොකන්ද? සුළු කෝණයක් වෙනවා. ඉක්වේටර් ට්‍රයැන්ගල් එකේ හැම කෝණයක්ම සුළු කෝණයක් වෙනවා. එහෙනම් ඉක්වේටර් ට්‍රයැන්ගල් all triangles are acute angle. එහෙනම් අපිට ලියු ඊළඟ හෙලියු මෙහෙර දැන් අපි ලියුවා AB සමානයි BC සමානයි AC ලියුවා වගේ මේ කෝණය මොකන්ද? මේ කෝණය ගමු A කෝණය. අපි ගමු BAC. එහෙනම් BAC සමානයි අනිත් එක මොකන්ද? B කෝණය. ABC කෝණය සමානයි ඊළඟට සමානයි මොකන්ද? B එතන ACB. හැබැයි අපි අකුරු පිළිවෙල ලියාගන්න උත්සාහ කරමු. ACB. එහෙනම් අපි ඒක නම ලියමු මේ වචනේ. සමපාද ත්‍රිකෝණයක් යනු පාද තුලෙහි දිග එකලෙහි සමාන වූ ත්‍රිකෝණයකි. සමපාද ත්‍රිකෝණයක කෝණ තුල විශාලත්වයෙන්ද එකලෙහි සමාන වේ. මෙහෙම නියන්න සෑම කෝණයක්ම සුළු කෝණී වේ. සෑම කෝණයක්ම සුළු කෝණී වේ. දැන් මේක ලියන පොළ පෑනෙන් ලියලා නියන්න මේක නියන්න සෑම කෝණයක්ම සුළු කෝණී වේ. In English medium, an equilateral triangle is a triangle with sides which are equal in length and angles which are equal in magnitudes. Write down this one also. All angles are acute angle. All angles are acute angle. ලබන දන්නවා සමපාද ත්‍රිකෝණ කියනමයි මූලික වශයෙන් අපි ගන්නේ පාද තුනම දිගින් සමානයි. All sides are equal. අපිට බලමු එහෙනම් ඒ වගේ ත්‍රිකෝණයක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි ලස්සන පාද බලනවා මේක. පුතා බලන්න මේ පාද විවරෙද්දී ඔත අලුත්ම හැකියාව එනවා. ඔය පිළිවෙල කරන්න ඕන. ඔය හදිස්සියේ මේ වෙලේ කරන්න බෑ තමයි. නිර්මාණවලින් බලාපොරොත්තු වෙන්නේ පිළිවෙල. සහ නිර්මාණාත්මක හැකියාව ලබන්නේ. ඒ පුතාලා පැන්සල් වලමයි හොඳ පැන්සලක් වෙන්න ලබන්නේ. සල්ලි දීලා බදී හොඳ පැන්සලක් ගන්න ලබන්නේ. කළු පාත වෙන පැන්සල් ගන්න එපා ලබන්නේ. මකන්දී කළු පාත වෙනවද? ඒව ළමයි පැන්සල් ගන්න එපා ලබන්නේ. හොඳයි තියා වීදමක් ළමයි කරලා හොඳ පැන්සලක් ගත්තම ඒක හැමදාම තියාගන්න ඒක. ඒක නිර්මාණ කරලා විතර තියාගන්න. තේරුණාද? ඒක ඕනම දක්වාම ඒ පැන්සල තියාගන්න පුළුවන්ත හැකියාව තියෙනවා. එක පැන්සල අරගෙන ඒක කපන්න. කපලා එක කෑල්ලක් දාගන්න කවකතුව. ඔය එක ළමයි හොඳ කවකතුවක් මේ හොඳ පැන්සලක් වෙන්න ඕන කවකතුව දාන පැන්සලක්. අනිත් එක වලා තියාගන්න වල ඉරි ගහන්න ඒව කරන්න. හරි සාමාන්‍ය පැන්සලක් තමයි තියාගන්න සාමාන්‍ය දේවල් කරන්න. මේ විශේෂ පැන්සලක් ඉඳලා ගානත්‍ය වැඩි හින්දා ඒක පොඩක් පරීක්ෂා කරන්න ඕනෝ විභාග වෙනකම් මේක පරීක්ෂා කරලා සර්වර් මතක් වෙයි. සර් කිව්ව හින්දා අපි පැන්සලක් ගත්තා. ඒ පැන්සල අවුරුදු 4-5 අපි පාවිච්චි කරනවා කියලා ඒක ලොකු දෙයක් නෙවෙයි. පරිස්සමව අවශ්‍ය නෙවෙයි. සමහරවල් පරිස්සම් නැහැ නේද? පැන්සල් හැමතැනම, පෑන් හැමතැනම, මකර හැමතැනම කිසිම පිළිගන්න නැහැ නෙවෙයි. අම්මා තාත්තලා සල්ලි කියලා හිතන්නේ නැහැ මේවා. දවල්ද? ඔයාලා ක්ලාස් ගියාම පැන්සල් කීයක් ක්ලාස් එකේ දාලා එනවද? මකර කෑලි කීයක් ක්ලාස් එකේ දාලා එනවද? පෑන් සමහරවල් කවුරුද පිටියක් දාලා එනවා. සමහර තොප්පියක් දාලා එනවා. සමහර බෑග් එකක් දාලා එනවා ක්ලාස් එකේ. ඒක පොළවල් ඉන්නේ. සමහර හෙලබත් එකක් දාලා එනවා. පොලිසිය අල්ලපුව බලලා ඔළුව අල්ලලා. ඒ පොලිසිය අල්ලද්දි බලලා මොකද වෙයි කියලා බලන් ගියාම කො හෙලබත් කියන්නේ තව බලන්නේ හෙලබත් එක කො කියලා. බලන් ගියාම සර්ලාදී හෙලබත් එක. අපේ කබද්දයා තමයි සමහර පිරෙන්ද ළමයි ඕවා එකතු වෙනවා. අපිට යමක් පොඩි අරන් ගියොත් ඒක අනිවාර්ය මතක් කරලා අරන් යන්න ළමයි. හරිද? එකම දේ තියෙනවා ඔයාලා ඒ ගියතර පරිස්සම් කරන්න ඒ පිළිවෙල තියන්න සමහර මේව කරන්නේ පැන්සල් අරන් යනවා උල් කරලා එතනම දානවා බිම. පසල් මේ මකර කෑල්ලෙන් මේ මකරව කුක් ගාලා අර ඉස්සරහ එකාද මේ විසි කරනවා.
මකල කුඩු. මොනතර අශීලාචාර ළමයිද නේ. පුතාලා එහෙම නැහැ නේ. බලය වගේ හොඳ පුරුදු ළමයි පුරුදු වෙන්න ඕන. අපි යමු එනම් අපේ පරිදි ඊළඟ ක්ලාස් එකේ බලමු. ප්‍රශ්නාංක 5. පාදයක දිග 4 cm වූ ABC සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. Construct the equilateral triangle ABC of side length 4 cm. පැත්ත දිග 4 cm. අපි හිතමු මෙතන ඔය සාමාන්‍ය සරදල් ඔය ඇන්දෙන මේ 6 එකක්නේ. මේ 6 cm වගේ සර්වේ කරලා නිකන් නෑන්දේ හිතලා නෑන්දේ මතේ. මේක දැන් අදිරූල සහ කවහතු වේද අපි දැන් පැත්ත දිග 4 cm වූ අපි යදමු මොකන්ද? සමපාද ත්‍රිකෝණය අපි යදමු. දැන් දෙවපතේ අපි පැත්ත දිග 4 cm නෙමෙයි. අපි යන මේ සරල දාරේ අරගෙන 4 cm ළමයි රේඛාවක් ළමයිනේ පැත්ත දිග 4 cm ළමයි රේඛාවක් ගහදලා පොඩ්ඩක් දිග රේඛාවක් ගහගමු. ඉතින් 4 cm ගහද්දී 10 cm රේඛාවක් ළමයි දිග එක ගහද්දී ඕන නෑ අපතේ. ළමයි 5ක් වගේ ළමයි ගහගෙන ළමයි. ඒක ළමයි සීමාවක් නැහැ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 5ක් වගේ නිකන් මේ වගේ රේඛාවක් ගහගන්න එක. ගහලා අපි දැන් අදිරූලෙන් සහ කවහතේ මයින් ඕන 4 cm චාප මයින් ඕන. දැන් මෙහෙම දිම්මා 4 cm මේ වගේ චාපයක් මෙහෙම අපි මැන ගන්න ඕන. 4 cm අපි මැනලා අපි මෙහා ගාවට ගියා නම් අපි මේ වගේ චාප ටිකක් ගහ ගන්න ඕන මේ වගේ. ඔන්න එක චාපයක් ගැහුවා. ඊපස්සේ අනිත් චාපය අපි අනිත් පැත්ත හැරෙවුවා. අනිත් චාපය ගැහුවා. හරි. ගහපුවම දැන් අපි මේ චාප ගැහුවද මේ නම් කරන්නේ මේක ABC නේ. ඒ සමහර ත්‍රිකෝණ මෙහෙම ත්‍රිකෝණ තියෙන්නේ. ඕල් ත්‍රිකෝණ තියෙන්නේ. මේක එක AB. මේක AB පාදය. මේක C පාදය. මේ යන්නේ අපි AB පාදය යන්නේ. ඔය දැන් මේ AB පාදය. දැන් අපි තමයි සීලස්සේ විදිහ කරන්න ඕන ළමයි. සීලස්සේ වල මෙහෙම ළමයි. සීලස්සේ වල අපි එකක් කරන ළමයි මෙයාගින්මයි. දැන් කවහොතුයි තව ළමයි හිතව වැඩිපුර ළමයි අපි දැන් වැඩක් ගන්න යන්නේ. කවහොතුයි. අපි 4 cm රේඛාව වැද්දානේ. ඊපස්සේ මෙහෙම කරලා ළමයි අපි අනිත් තව චාපය අදින්න බෑ. සීලස්සේ වන්න යන්නේ. සීලස්සේ ළමයි තියෙන උදලේ. සීලස්සේ තියෙන උදලේ. සීලස්සේ උදාහරණේ තියෙන්නේ. අපිට මේ කවහොතපොත මෙහෙමයි. කවහොතපොත මෙහෙම අපි උදේ මෙහෙම අරන් ගිහිල්ලා අපි මෙන්න මේ වගේ චාපයක් ගහනවා. ඒ චාපේ වෙනස් කරලා ඔය AB එක ගත්ත චාපේමයි මේ දැන් තියෙන්නේ. මෙහෙම චාපයක් ගහුවා. ගහලා අපි දැන් තාම සීලක්ෂය ආව නේද? සීලක්ෂය වන්ද මෙහෙම කළා. දායරම මේක කවහොතු අනිත් පැත්ත හලවලා අපි C වලින් තියලා මුලින්ම අපේ AB රේඛාව ගහුවානේ. AB රේඛාව ගහලා B වලින් තියලා අපි මේ චාපේ ගහලා ඉවරයි දැන්. ඊපස්සේ අපි දැන් C වසේ සීලක්ෂය හොයන්න නම් කරන්නේ මෙහෙමයි. A වලින් තියලා ඒ චාපේ මෙහෙම කපන්න ඕන. මේ වගේ කපන්න මේ වගේ චාපයක් ගන්නවා. තමයි මෙයා පැත්තේ පත් අපි අරන් තියලා අපි දැන් කරන්නේ මෙහෙමයි. දැන් පුතා අදිරූල ගන්න ඕන. සරල දාණයෙන් මේ ලක්ෂය ආ කරන්න ඕන. අපි මේ වගේ ඒ ලක්ෂය සහ මෙන්න මේ චාප දෙක කැපෙලා මෙහෙම අපි යා කරනවා මෙහෙම. එහෙම යා කරනවා අපි. මොනවා යා කරමු. පස්සේ කවතුව පස්සේ අදිරූල ළමයි B වලින් තියලා අපි ආයේ B ලක්ෂය සහ මේ චාප දෙක කැපෙලා දාලා අපි යා කරමු. මෙහෙම රේඛාව ගමු. ඔන්න පුතේ ABC ත්‍රිකෝණය අපි හදලා අවසానයි. එහෙනම් මෙන්න මේ තමයි C ලක්ෂය. එතකොට තමයි ABC ත්‍රිකෝණය පුතේ. මේ විශේෂත්වය තමයි මේ පාදයට මේ පාදේ සමානයි. මේ පාද සමානයි. කී පාදේ දිග 4යි cm කියලා දාගන්න. ඔන්න අපි එනම් ඉස්සල්ලාම අපි පළවෙනි සමපාද ත්‍රිකෝණය හදා පුතාරේ ජීවිතයේ මැද පළවෙනි ත්‍රිකෝණය. පැහැදිලිද? right. දෙයනම් පුතාරේ ඉතිහාසයේ පළවෙනි වතාවට ත්‍රිකෝණය ඇද්දේ කායකද පියත සරේක. පුතාලා පන්තියේදී ඉදිරි වායික උල්ලන් නැතත් මේක අනිවාර්ය මතක් වෙයි. අපි ඉස්සල්ලාම ත්‍රිකෝණය ඇද්දේ පියතසගේ පිළිපුම් ක්ලාස් එකේ තමයි ඇද්දේ කියලා පුතාලා හැමෝටම මතක් වෙයි. හොඳයි. එහෙනම් අපි යමු ප්‍රශ්නාංක 6ට.
පුතාලා එතන මේ වීඩියෝ එක තමයි තා හොඳයි කියලා පුතාලා මේ හැමෝටම මෙතන ෂෙයා කරන්න මේක. සෝගේ මහසි ප්‍රතිඵල තියෙන්නේ මේක තමයි ලංකාවේ කට්ටිය බලනවා තමයි. දැන් එන්නේ තමයි කට්ටිය වැඩිපුර බලනවා. ඉතින් ඔයාලා බලලා නිකන් වුණොත් ඒක තමයි ඔයාලා කරන ලොකු ළමයි අපරාධයක්. මේ පුතා පන්ති ළමයි ඉන්නවනේ අපිට 100ක් කියලා. 100ටම ෂෙයා කරන්න. ඊපස්සේ ඒ ළමයිද කියන්නේ එයාලා ෂෙයා කරන්න කියලා. දැන් ලංකාවේ ළමයිනේ ප්‍රචාරය වෙයි. පුතාලා ඈත ඉන්නවා අරුණවපුරේ ඉන්නවා වල නෑ කෙනෙක්. පුතා යාලා යවදනවා WhatsApp කරන්න. පොඩි දේ කියන්නේ නේද? එතක කියන්නේ YouTube එකේ channel එකේ link එක දාන්න. එච්චරයි තියෙන්නේ. හැබැයි ළමයි කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ කියලා පුතාලා මොකද අදහස් කියලා කමෙන්ට් දාන්න. මේ සර් වීඩියෝ එක බැලුවා කියලා සර් දැනගන්නේ පුතාලා දාලා කමෙන්ට් වලින්. ඒ වගේම දේ ඔය හැමෝටමයි අපේ channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එක ආපු ගමන් මට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. අපේ channel එක subscribe කරලා අර මේ අදාළ විදිහට පුතාලා දන්නවා දැන් කියන්න ඕනේ. ඒක වල ඒ දේවල් කරන්න හැමෝම උත්සාහ කරන්න. එකම දේ තමයි වෙනවයි ෂෙයා කරන්න හැමෝටම. අපි යමු එනම් ප්‍රශ්නාංක 6. පාදයක් 7 cm වූ LMN සමපාතිකෝණය අදින්න ඕන. Construct the equivalent triangle LMN of side 7 cm. There are 2 steps we will see later in 6 part 1. පුතා දන්නවා එහෙනම් අපි 7 cm ළමයි චාප් මේ අපි පැත්ත දිග 7 cm ල අපි රේඛාවක් ගහමු සාමාන්‍යයෙන් ඉතිරි පොඩ්ඩක් වැඩි රේඛාවක් ගහමු මේ වගේ. හොඳ රේඛාව අපි ගහුවා. ඊපස් අපි කවතුව අපි ආධාරයෙන් අපි මේකේ අපි මැනගමු 7 cm චාපයක් මෙහෙම මැනගමු. තයාර නම් පාද දාලා දෙවල පාරක්. හරි. පස්සේ මෙන්න මෙහෙම තමයි 7 cm මෙහෙම එකෙන් තිබ්බනමයි මෙයා යන්න ඕන අත දක්වා මෙයා යන්න ඕන. අත දක්වා මෙයා යන්න ඕන. අතයි cm දක්වා මෙයා යන්න ඕන. හරි. දැන් ගියා නේද? අපි මෙතනින් තියලා මේ වගේ චාපක ගහලා දෙපැත්තෙම. මේව චාපකෙන් ගෙවුවා. අනිත් පැත්ත හැලුවා. මෙතනින් තිබ්බා. ඔය තමයි p ලක්ෂය q ලක්ෂය. ඊට අපි 59 චාප දිග වෙදින්න 59 එක හදාන්නමයිනේ. මේ වගේ අනෙක් චාපේ ගහමු. හරි. මේ චාපල දිග වැඩි පුතේ. තව එක මේ හදා ගන්න ඕන. ඒ තමයි මොකද්ද? ඒ තමයි LMN ත්‍රිකෝණයේ LM පාදය තමයි. LM පාදය. හදා ළමයි අපි සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරද්දී පොඩි ළමයි මේ වගේ දල සතහන අපි අදිමු. පොඩි දල රූපේ අපි එදන් තියාගමු. මේ වගේ අපි මේකේ ලක්ෂය මේකේ M මේකේ N හැම පාදයක්ම සමානයිනේ. කීයද එක 7 cm කියලා මේ වගේ දල රූපේ අපි අදිමු. මේකම කියනවා ස්කෙච් එකක්. දල සතහනක් කියලා කියනවා. අපල මේ LM ද ඇඳ ළමයි. අපි පස්සේ ළමයි එකමාරම දේ අපි මේ ලක්ෂණ මාර්ක් ළමයි. LM පස්සේ දාව එකමාරම. නැත්නම් වෙලා යනවනේ. අපි ඉස්සලාම කවහතුවෙන් කියන දේ අපි කරන් ඉමු. අපි එහෙනම් L සහ M ලක්ෂණ එක ඇඳන් අපි L වලින් තියලා මේ වගේ අපි චාපයක් ගහලා මේ වගේ. මේ වගේ අපි චාපයක් ගහනවා. ගහලා ඊපස්සේ මේක අපි අනිත් ලක්ෂණයක ගේන්න ඕන කවහතුව. මෙහෙම ගෙරල්ලා මෙන්න මෙහෙම චාපය අපි ගහමු දැන්. චාපේල වෙච්ච දිග වෙන්න ඕනේ නැවදේ මේ වගේ කැපෙන්න ඕන ඔය වගේ චාපේ. හොඳ මොකද්ද? ඔය තමයි අපේ ත්‍රිකෝණේ අවසාන ශීර්ෂය මොකද්ද? එක්කෙනෙක් කවුද? එක්කෙනෙක් L. අනිත් එක්කෙනා M මේ තමයි ඔන්න N ලක්ෂය. අපි ඊළඟයි L එන්නමයි යා කරමු M එන්න යා කරන්න. හරි. මෙන්න අපි යන්දා LMN ත්‍රිකෝණය. දැන් මේක අපි දාපු පාද සමානයි මේක සමපාද ත්‍රිකෝණය. හොඳ මේ වගේ ඉලිතලක් ගැහුවා. එකක් අපි දානවා 7 cm කියලා. දැන් අපිට පැහැදිලි නේද? තව තියෙනවනේ. තව කැලලක් තියෙනවා මොකන්ද? LMN මෙන්න කෝණ මයින් ඕන. measure the all angles using the protractor. මෙන්න අපේ යාළුවා අනිත් යාළුවා ආවා. අපි දැන් අනිත් යාළුවෝ දෙන්න පැත්තේ තිබ්බා. දෙන්නෙන්නම ඉතින් වැරක් නැහැ. දැන් ඕනේ මෙන්න මෙයාව. මේ තමයි මොකද්ද? කෝණමානය ප්‍රොට්‍රැක්ටර් එක. ඇයි මේ දෙක කෝණේ වයින්නේ? මුලින්ම කිව්වා නේද? පාද සමානයි වගේම කෝණය සමානයි කියලා කිව්වා නේද? කෝණයක් කියලා කිව්වේ. අන්න පුතා හොඳ ළමයි. හොඳම මත ශක්තිය තියෙන දුයි තමයි උත්තරේ කිව්වේ. කීයද? 60යි.
දැන් බලමුද වේරම් මේක අපිට ළමයි මැල්ලව බලමු එහෙනම් ඔය කියන කතාව ඇත්ත ඔය කියලා. ඔන්න මෙහෙම තිබ්බ ළමයි එතකොට දන්නවද මේ පොළමාරේ මයින්ද? ඔන්න 60යි ළමයිනේ. ඒක 60යි. අපි අනිත් එක බලමුද? අනිත් කෝලෙන් බලමු. ඒකත් කීයද? ඒකත් 60යි. උන්ද මේනනේ. ඒකත් 60 degrees ළමයි. then අපි L කෝලය 60යි M කෝලය 60යි. දැන් අපි ළමයි මයින්ඩ් ඕන මොකන්ද? මෙන්න මෙයාව මයින්ඩ් ඕන. මේ ළමයි මේ පැත්ත බාරු කරලා අපි මයින්ඩ් ඕන මොකන්ද? M කෝලේ මයින්ඩ්. ඔන්න පුතේ N කෝලය බැන්නා ඒකත් 60යි. දෙක පෙරවලේ ඒකත් 60යි. ඒ කෝලයත් ආංශය 60යි. මෙන්න මේලානේ. මේ කෝලේ කී ආංශය 60යි. හරි අපි යමු ප්‍රශ්නාංක 3. මොනවා කියන්නේ? LMN පාදවල මන්ද ලක්ෂ්‍ය ලාකුණු කරනවා. තවත් ප්‍රශ්නක් නේ. අපි ඉස්සලාම අපි විශාලත්වය මෙන්න ලියන්න බෑ. අපි ලියමු ඒක ඉස්සලාම ඒක. එහෙනම් ප්‍රශ්නාංක 1 හරි ප්‍රශ්නාංක 2 හැම කෝලෙම කියුවේ 60යි. මේ කෝලෙත් 60යි, මේ කෝලෙත් 60යි, මේ කෝලෙත් 60යි. කියන්නේ එහෙනම් අපි ලියමු MLN සමානයි 60යි. ඒ වගේ විදිහට ලියන්න බෑ දරිත් ඒවත්. පරිම වල. එහෙනම් දැන් කෝල තුනම 60යි. දැන් ප්‍රශ්නාංක 3. තුනේ මේ මධ්‍ය ලක්ෂ්‍ය යා කරන්න ඕන මේවා. මධ්‍ය ලක්ෂ්‍ය අපි මාක් කරන්න ඕන. බලමු එහෙනම් ප්‍රශ්නාංක 3 ආය පාර බලමු. LM ත්‍රිකෝණයේ පාදවල මධ්‍ය ලක්ෂ්‍ය. ඒ කියන්නේ LM පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය A කියලා B අනිත් පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය C සහ B කියලා ලබ කරන අපිට ඒව යා කරන්න ඕන. ඒ ත්‍රිකෝණය අපි අදින්න ඕන. Mark the midpoints of the side of the triangle LMN and name them ABC and draw the triangle ABC. මොකද පේනවා LMN පාදය 7 cm කියලා පැහැදිලි පේනවා. මොකද මධ්‍ය ලක්ෂ්‍ය කියනපදේ midpoint කියනපදේ මේ LM පාදේ මැදාගිය ළමයි. මැදාගිය කියන්නේ සාමාන්‍ය මේ සාමාන්‍ය කිය දිග 4නේ. 4න් 7 මැදාගිය කියන්නේ දෙකෙන් බෙදපුවම කියෙන්නේ 3.5යි. ඊට මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ LM රේඛාවේ හරි බද. මේ තමයි හරි බද. මේ දැන් ඒකේ 3.5නේ. මෙතන 1යි, මෙතන 2යි, 3 මේටි 3.5. මෙන්න මෙතන 3.5 ළම. හොඳ ඒ වගේ හොඳ එක ලක්ෂයක් මාක් වෙනවා. මේ තමයි ඒ ලක්ෂය. පොඩි පොයින්ට් එක ළමයි මේ වගේ මාක් කරලා ඒක දාන්න අපි ඒක දාන්න ඕනේ A කියලා. මේ තමයි ඒ ලක්ෂය. හොඳ අපි ඒ ලක්ෂය මාක් කරනවා. ඒ වගේ තමයි AB LM නේ LM නේ මෙතන තමයි ඒ ලක්ෂය. ඊපස්සේ LM හරි ඊපස්සේ MN වල තමයි B ලක්ෂය. අපි නම් MN වල මධ්‍ය ලක්ෂය අපි හොයාගමු 3.5. අපි දැන් මාක් කරමු මොකද්ද මාක් කරන්න යන්නේ? B ලක්ෂය. මේ තමයි ඔන්න B ලක්ෂය. මේ හරියම 3.5 නේ මිඩ් පොයින්ට් 3.5. ඊපස්සේ අපි නම් මාක් කරමු C ලක්ෂය. හොඳයි. දැන් B ලක්ෂය අපි හොයාගත්තා. මේ තමයි C ලක්ෂය. මේ තමයි C මේ 1යි 2යි 3යි 3.5 මේ තියෙන්නේ ඕන් C ලක්ෂය මාක් කරා. දැන් මොකද කියන්නේ? ABC ත්‍රිකෝණය අදින්න තමයි. එතන ABC ත්‍රිකෝණය කියන්නේ සමබුද්ධ රූපයන්නේ. This is a cross plane figure. So we have to join AB, BC and CA. මෙන්න අපි යා කරා. අපි ඉස්සලා යා කරමු AB මෙහෙම අපි යා කරමු. AB යා කරන්න ඔය වගේ. පස්සේ ත්‍රිකෝණය අපි අදලු වල අනිත් පැත්ත හරවලා අපි BC යා කරමු දැන්. දැන් මෙන්න අපි BC යා කෙරුවා. ඕන් BC යා කෙරුවා. තව එකයි තියෙන්නේ. පුතාලා වගේ හදිසිය ළමයි මේක ළමයි තාක්ෂණයකින්ද පුතාලා මේ අතේ පුතේ ඉක්මනින් ළමයි ගන්නවා ඊපස්සේ එහෙම ගන්න බෑ ළමයි. ඊට පොඩි වෙලාවක් ඕන. අපි අවසාන වශයෙන් අපි දැන් ඔන්න යා කරනවා ඔන්න සම්පූර්ණ ත්‍රිකෝණය ඔන්න යා කෙරුවා. ඔන්න ABC ත්‍රිකෝණය අපිට ලැබුණා. ලස්සන ගානක් නේද? මේවා තමයි බහින්ද එන්නේ ළමයි. ඔය දෙනම් ABC නවා මෙහෙම යා කෙරුවා. ඒක මාක් කෙරුවා.
මේක ඉවරයි. ඔය තමයි පුංචි පුතේ පුංචි වැඩක් දලා පුතේ ගෙදර පුතේ. ඔය පුතේ බලන්න පුතේ. ඔය AB BC AC බයින්ද පුතේ. අනිවාර්යයෙන් ඒකල් ළමයිනේ 3.5ක් තමයි ඉන්න පුතේ. එහෙනම් අනිවාර්යයෙන් මේකත් ඒ හැම පාදයකම ළමයි සමානයි. අපි හිත මෙහෙම කරනවා. මේකයි ඉරි දෙකක් ගහනවා බෑ. මෙතන ඉරි දෙකක් ගැහුවා. මෙතන ඉරි දෙකක් ගැහුවා. මෙතන ඉරි දෙකක් ගැහුවා. ඒ හේතුව ඒ ත්‍රිකෝණ දෙක ඒ ත්‍රිකෝණයේ එක වර්ගයක්. මේකේ ABC ත්‍රිකෝණයත් මොහොන්ද? සමපාද ත්‍රිකෝණයක්. ඒකෙත් පාදයේ දිග 3.5යි. මේක විචාරයක LM 4යි. මේක මේ පුදායි කියන බයි 3.5 හේතුව අපි මේ ABC කියන්නේ LM ත්‍රිකෝණ වල මධ්‍ය ලක්ෂිකින්ද මේ එක පාදයක් 3.5ක් වෙනවා. ඒක තමයි ලියන්න පුතේ. ඒක අහලා නැහැ ළමයි. අහුවෙලා තොලෝ මේව අහන්න පුළුවන් තමයි. මේව අහන්න පුළුවන් දේවල්. 3.5යි. හැම පාදයක්ම 3.5යි. ඒක තමයි ඉරි කියන දෙකක් ගහමුද ඒකින් තමයි. දැන් මේ ABC කියන එකේ AB සමානයි BC සමානයි AC. ඒ තුනම ඉරි කියන දෙකකින් තමයි ගැහුවේ. විසාරයේ LM 7යි MN 7යි LN 7යි. ඒක තමයි ඉරි කැරි එක ගැහුවේ. ඒක 7යි CM වෙනවා. ඉතින් ප්‍රශ්න දෙක කරා අපි අර හෝම්වර්ක් ළමයි. මේ තමයි ප්‍රශ්නාංක 7. ඒ වගේම ගාලා අතවැනි ගානක් පුතේ මේ වගේ ගානක් ඔස එක වගේ ගානක් දෙන්න පුතලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉන්න. ඉබහයදලා මේ වගේ ගානක් තමයි එන්නේ. හොඳයි. එතනින් අපි මේ මාතෘකාවත් අවසానයි. අපි අපි ඊළඟ මාතෘකාව තේරෙනවා. දැන් පුතාලා ඉගෙන ගත්තා කොහොමද සමපාද ත්‍රිකෝණයක් අඳින්නේ කියලා. How you draw the equilateral triangle. Then we are going to study, learn how to draw the regular hexagon. කොහොමද අපි සවිදි පාද 6ක් තියෙන රූපේ මොකන්ද? පාද 6ක් තියෙන, පාද 6ක් තියෙන, පාද 6ම සමාන, කෝණ 6ම සමාන මොකන්ද බහුවස්ත්‍රය? Yes. සවිදි ශාස්ත්‍රය. අපි බලමු කොහොමද ඒක නිර්මාණය කරන්නේ කියලා. ඒක අපිට වැදගත් නිර්මාණයක්. වර ෆස්ට් ටයිම් තමයි වර මේ නිර්මාණය කරන්නේ. හැමෝම තේරුම් ගන්න ඕන උඹරාවෙන් අපි කරමු. අපි යමු කියනගේ මාතෘකාවට. අපි නියම මාතෘකාව සවිදි ශාස්ත්‍රයක් නිර්මාණය කිරීම. Constructing a regular hexagon. පුතා දන්නවද පාද තුනක් තියෙනවා ඒක ත්‍රිකෝණයක්. පාද 4 නම් quadrilateral චතුරස්‍රය. පාද 5 5 side pentagon. If we 6 side පාද 5 පංචාස්‍රය. පාද 6 නම් අපි කියනවා සදස්රය කියලා කියනවා. අපි කියනවා hexagon කියලා. ඉතින් මේක regular සවිදි කියන්නේ අපි ඔක ඉගෙන ගත්තානේ. සවිදි කියන්නේ මොකන්ද? සවිදි නම් කෝණ සියල්ල සහ පාද සියල්ල සමාන වෙන්න ඕන. ඒ කියන්නේ පාද දිග එක හා සමාන වෙන්න ඕන. කෝණ දිගත් එක හා සමාන වෙන්න ඕන. දැන් මේ හැමෝම අදින්ද මේවා රූපය ළමයිනේ. අදින්ද වගේ ABC මේ අදින්ද මේක නම් පොරොම මෙහෙම. අපි නම් පොරොම මේක A ලක්ෂය මහත වැඩි ඊපස්සේ අපි නම් පොරොම B ලක්ෂය C ලක්ෂය වගේ එහෙම නම් පොරන්නේ හැමෝම. A B C D E F නම් මොකද මේක විශේෂ ලක්ෂණ තමයි අනිවාර්යෙන් මේකේ සියලු පාද දිගින් සමාන වෙන්න ඕන. මේක 6යි සීම් නම් මේකත් 6යි, මේකත් 6යි, මේකත් 6යි, මේකත් 6යි, මේකත් 6යි. එහෙනම් AB දාන්න තරුවක් තරු පෙන්න AB සමානයි, BC සමානයි, CD සමානයි, DE සමානයි, EF සමානයි, FA පාද 6ම සමානයි. තව දෙයක් අපිට විශේෂ දෙයක් මේ කෝණත් සියල්ල සමානයි. A කෝණයට B කෝණය, C කෝණය, D කෝණය, E කෝණය, F කෝණය සියල්ලම සමානයි. මෙහෙම නෙමෙයිනම් B අපිට මෙහෙම නෙමෙයි. කෙටියෙන් ලියමු. A කෝණය සමානයි, B කෝණය සමානයි, C කෝණය සමානයි, D කෝණය සමානයි. කෝණ 6ක් තියෙන්න බෑ. E කෝණය සමානයි. 6 වෙනි කෝණය F කෝණය. මේක හැම කෝණයක්ම තමයි අංශක 120ක් වෙන්න ඕන.
ඒක බලමු වෙයි කියලා අතේ පන්තියේදී. දැන් මොකද ඒක නිකන් 120ක් වෙන්න ඕන කියලා ඔළුවේ තියාගන්නකෝ. වෙන මොනවා ඔළුවේ තියන්න ඕනේ නැහැ. ඒක ඔළුවේ තියාගන්න 120 වෙන්න ඕන කියලා. හොඳයි. අපි දැන් බලමුයි මේ පුංචි කියන හැදීමීම මේ රූපය ඇදලා මේ දෙකම ලියා ගන්න. ලියන්න අපි පොරපෑරේ ආයෙ ලියන්න මෙහෙම සවිදිස් ශාස්ත්‍රය යනු සරල රේඛා ඛණ්ඩ 6ක් ලබයි. 6ක් අඳරයින් 6කින් සම්මුත වූ උත්තර බහුවස්ත්‍රය. උත්තර වෙන්නේ උත්තර කියලාමයිනේ හැම කෝණයක්ම නමයි සීලුම කෝණ බලවෙන්න ඕනේ එකක් නැහැ මෙතන පරාවර්තක කෝණමයි. උත්තර කියලාමයි සීලුම කෝණ පරාවර්තක කෝණ නොවෙන්න ඕන. උත්තර බහුවස්ත්‍රයකි. ඊළඟ සවිදිස් ශාස්ත්‍රයේ පාදවල දිග එකනේ සමාන වේ. අපි කිව්වා කෝණවල විශාලත්වය එකිනෙක සමාන වේ. ලියන්න a hexagon is a close convex polygon bounded by 6 straight line segments. In a regular hexagon, the sides are of equal length, the angle are of equal magnitude. Those are the main properties of the hexagon. සමතල මේ තියෙන්නේ සවිදී ශාස්ත්‍රය රෙගියුලර් හෙක්සගන් දෙයක්ද මේක තමයි අපිට අදින්ද ලේසිනේ ළමයිනේ. අපි හැම නිර්මාණය කරන ළමයි ක්‍රම දෙකක් තියෙනවා. සවිදී ශාස්ත්‍රය නිර්මාණය කරන ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම නේද පොළපෑනේ. සවිදී ශාස්ත්‍රය නිර්මාණය කරන ප්‍රධාන ආකාර දෙකකි. There are two main methods of constructing regular hexagon. There are two main methods of constructing regular hexagon. ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. අපි නියමයෙන් පළවෙනි ආකාරය මොකක්ද? උත්තේ ඇසුරෙන් සවිදී ශාස්ත්‍රය නිර්මාණය කිරීම. Constructing a regular hexagon by means of circle. ඔය උත්තේ ඇදලා පොතේ පියවරවල තුනක් තියෙනවා. මොකද උත්තයක් ගහනවා. උත්තේ ගහලා අපි ළමයි ප්‍රශ්න ළමයි අපි මේ වගේ සමාන ඡාප හයක් අපි ළමයි ඒකේ මාක් කරනවා උත්තේ ළමයි. මාක් කරලා ඒ ඡාප ළමයි යා කරනවා. අපි ඒක මුලින්ම ළමයි ලියවල බයි. මුලින්ම ලියාගමු කරන පිළිවෙල පොතේ. මේ දේ සමෝරමයි පොරපෑනේ. සවිදී ශාස්ත්‍රය නිර්මාණය කිරීමේදී පහත පියවර අනුගමනය කළ හැකිය. එක උත්තයක් නිර්මාණය කරන්න. උත්තය අදින්න ඕන. දෙක එම අරය ඇතිව උත්තය සමාන කොටස් 6කට ඡේදනය කරන්න. අපි නම් සමාන කොටස් 6 තමයි බෙදලා ලබන්නේ. ඡේදනය කරනවා. එම ලක්ෂ්‍ය යා කරන්න. very simple. එම ලක්ෂ්‍ය යා කරන්න. A regular hexagon can be constructed by performing the following steps. First one, construct a circle. Divide the circle into 6 equal parts by intersecting the circles with arcs of the same length as the radius of the circle. Join the points of intersections. අපි ලිව්වා අපි බලමු කොහොමද තමයි මේක නිර්මාණය කරන්න කියලා. හරිය ලස්සන නිර්මාණයක් පොතේ මේක. බලමු එහෙනම් ප්‍රශ්නාංක ක්ලාස් වර්ක් බලන්න එහෙනම් 9. ඉතින් මේ කියන්නේ ප්‍රශ්නාංක 9 ලියාගන්න. අපි ඉස්සලාම අරය 400 මු උත්තය අපි නිර්මාණය කරමු කවුද භාවිතේ. මේ තමයි අපේ ප්‍රධානම යාළුවෝ දෙන්න. අපේ හොඳම මේ තමයි අපේ යාළුවෝ දෙන්න. එකක් සරලදාරය ස්ට්‍රේට් එජ් අනිත් දෙක කවුහතුව කොම්පස් එක. අපි 400 විදිහේ මේක චාපියන් බයි උපදේ. මේ චාපියන් බයිමු 400. හොඳ බිංදුවෙන් තිබ්බමයි මේ කෙලිම 4ක් තියෙනවා නේ. මයින් ඕනේ 4ක් තියෙනවා. ලේසියම. ඒක අපේ ළමයි මේකේ අදපු උත්තර අදපු මේ වගේ අපි මේ වගේ උත්තර අදපු මේ වගේ. හොඳ අපි උත්තරයක් ගහුවා. උත්තර ගහවු ගහ මෙතන පොඩ්ඩක් ෂේප් එක පොඩ්ඩක් අයි කරලා දාමු නේද? તો ෂේප් එකේ පොඩි අයි කරලා තමයි පොළොමේ ෂේප් එකේ හදිස්සියම හයියේ මෙයාලු තුවාලවලත් ආයේ හදිස්සිය කෑ ගහුවොත් අයියෝ හිදලා කියලා. ඒකයි ෂේප් එකේ අයි කරනවා මෙයා. ඒ තව දෙයක් කාද මේ ෂේප් එකේ අපි අයි කරලා ඉස්සෙල්ලා අපි මෙතන මේක කේන්ද්‍රය මාක් කරගන්න. මේ කේන්ද්‍රය අපි පොඩ්ඩක් මාක් කරලා තියාගන්න ඕනේ. කේන්ද්‍රය ඕ නේද? ඔව් කේන්ද්‍රය ඕ කියලා උත්තරයක් අදින්න ඕනේ. හරි. බලමු එහෙමද තියන්නේ. ඔව් කේන්ද්‍රය ඕ 400 උත්තර ඇඳලාමයි.
අපිට මෙහෙමයි කරන්නේ. දැන් අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක් කරන්නේ. ඇයි අපිට උත්තේ ඇද්දේ? උත්තේ ඇද්දේ අපිට මේ ABCD මොකන්ද? මෙන්න මේක අපි අදින්න ඕනමයි. කොහොමද? ABCD සවිදි ශාස්ත්‍ර අපිට මේ අදින්න යන්නේ. අපිට තමයි A ලක්ෂය මාක් කරන්න ඕන, B ලක්ෂය මාක් කරන්න ඕන, C ලක්ෂය, D ලක්ෂය, E ලක්ෂය, F ලක්ෂය ඔය ලක්ෂ 6 මාක් කරන්න ඕනේ. මේ මාක් කරන්න ඕනේ උත්තේ ළමයි. අර මුලින්ම ළමයි අපි කරන්නේ මෙහෙම ළමයි. අපි කැමති ළමයි තල කීපුදේ කැමති ආරම්භයක් ගන්න පුතේ. පැන්සල් ළමයි මෙහෙම පොඩි මෙහෙම චාපයක් මෙහෙම ගහගන්න. මේ පොඩි මෙහෙම ළමයි ලක්ෂයමදී මාක් කරලා ඒක දාන්න A කියලා. ඔන්න පළවෙනි ලක්ෂය. කැමති දේ හැමකින් දාන්න පුළුවන් ළමයිනේ. පැහැදිලිද? ඊපස්සේ මෙහෙමයි කරන්නේ. හර ඩේසි ළමයි. ඊපස්සේ වලබදේ කවුකතු ළමයි මෙහෙම ළමයි ෂේප් එකේ මෙතන ගේන්න ඕන. ඒ වෙලින් ළමයි ෂේප් එකේ අරන් ගියනකොට අපි ළමයි කරන්නේ මෙහෙමයි. අපේ ලක්ෂයමදී මාක් කරන්නේ. ලක්ෂය මාක් කරන්නේ මෙහෙම දැක් තියෙන ළමයි. දැන් මේකෙමදී අරය ළමයි මේ බලන්න මේක මේ දුරමදී සමාන වෙන්න ඕන. මේ දුරමදී අනිවාර්යයෙන් වෙනස් වෙන්න බෑ. තේරුණාද? ඒක වෙනස් කෙරුව ළමයි සම්පූර්ණ ගාව වලදිනවා. දැක්කම නේ මේ තමයි අරේමදී. ඔය තමයි අරය. ඔය අරේමදී හතර ළමයි. ඒක වෙනස් වෙන්න බෑ ළමයි. එහෙනම් අපි ළමයි ඒ වලින් තිබ්බා. අපි කරන්නේ ළමයි මෙහෙම මෙන්න මෙහෙම චාපයක් ගැහුවා. ඔන්න එක චාපයක් ගැහුවා. ඔන්න B ලක්ෂය මාක් කෙරුවා. ඊපස් හරි ළමයි හරි ෂෝක් ඊපස්සේ අපි ඊපස්සේ මෙහාම අනිත් අපි A ලක්ෂය මාක් කෙරුවා. දැන් B මාක් කරලා C ලක්ෂය. අපි C ලක්ෂය මාක් කරලා දෙයි. ඊපස් ආයෙත් මෙයාම මෙතන මෙහෙම අරන් ගිහිල්ලා අපි ආයේ D ලක්ෂය මාක් කරන්න ඕන. මොන අපි අනිත් ලක්ෂය මාක් කරනවා. ඊපස්සේ ආයෙත් මෙයාව බොහෝ පරිස්සමෙන් තමයි වෙනස් කරන්න නැතුව මෙතෙන් තමයි අරන් ගිහිල්ලා තව ඊළඟ ලක්ෂයත් අපි ගහ ගන්න ඕන. ඔන්න අනිත් ලක්ෂයක් ගැහුවා. දැන් ඔන්න අපි තමයි A ලක්ෂය ගැහුවා, B ගැහුවා, C ගැහුවා, D ගැහුවා, E ගැහුවා. ඔන්න අපි දැන් F ගහන්න යනවා. අවසාන ලක්ෂය ළමයි මෙතෙන් තමයි ගියා. අපි කෙලින්ම අපි මෙතෙන් අරන් ආවා. ඊට අපි මාක් කරනවා ළමයි අනිත් ලක්ෂය මාක් කරා. දැන් අපි පුතේලා දැන් අපි ලක්ෂ සියර මාක් කරලා ඉවරයි. දැන් මේක එක නම් පුරවමු අපි දැන්. මේක B ලක්ෂය, මේක C ලක්ෂය, මේක D ලක්ෂය, මේක E ලක්ෂය, මේක F ලක්ෂය. හොඳ ලක්ෂ 6 මාක් කරා. දැන් තියෙන පුතේලා මේක අපි AB අදිරුලේ යා කරනවා, BC යා කරනවා අදිරුලෙන්, CD යා කරනවා, DE යා කරනවා, EF යා කරනවා. අවසානයේදී FA යා වුණා මේක සමුත්ත රූප හැදිලා මේක සවිදි ශාස්ත්‍රය නිර්මාණය වෙනවා ඉබේම. එකක් දෙකක් තමයි යා කරපෙන්නනම් ඉතුරු ඒවා තමයි ඉපිරිවල කරගන්න මේක ලේසි. හරිම ලේසි. හරිම ෂෝක් පාඩමක් මේක. ඉස්සලා අපි වන්න යා කරපු AB යා කරපු දෙන්න AB යා කෙරුවා. ඊට අපි BC යා කරමු මේ වගේ. BC ඒ වගේ අපි යා කරමු. ඔන්න BC යා කරනවා. මේන් BC යා කෙරුවා. ඔන්න BC යා කෙරුවා. ඒ වගේ පුතේ අනිත් හැමදා ඉපරි යා කරන් දෙනවා CD ඒවා යා කරන් දෙන්න ඉපරි. උතවදේ සර්වදේ පාදවදේ හතරක් යා කරා. උතර ඒ වගේ යා කරා මේ සම්පූර්ණ කරද බලන්න. බලන්න මේ රස උදේ නේද? ඔය ABCD මොකන්ද? සවිදි මොකන්ද? ශාස්ත්‍රණමනේ. අපිට අනිවාර්යයෙන් පාද මේවා සමාන වෙන්න ඕන. මේ හැම පාදයක්ම සමාන වෙන්න. පුතාලා බයි. මෙෂේ කරමු බලද්දී මේක නම් මැනලා බලද්දී අනිවාර්යයෙන්ම හැම පාදයක්ම අපි දාන්නේ කීයද? 4යි C තමයි මේ එක පාදයේ හැම පාදයක දිග 4යි C. හැම පාදයකමයිනේ 4යි C වෙනවා. මොරතම නිර්මාණාත්මක ඉතා පැහැදිලි නිර්මාණන්නේ. ඔය තමයි කියන්නේ මුත්තේ ඇතුලෙන් සවිදි ශාස්ත්‍රය නිර්මාණය කරන ආකාරය. අපිට දැනගන්නයි 10 වෙනි කාර්යපතේ 5/5ක් වන සවිදි ශාස්ත්‍රය නිර්මාණය කරන්නේ. එකම වෙනස තමයි තියෙනවයි 4යි cm කියන එක තමයි 5.5 උණයිච්චරමයිනේ. තෝල අදින්නේ 5/5 අරයන් සහිත මුත්තයක් ගැහුවා. ඊපස්සේ දාලා මුත්තේ මත කැපිටල් ලක්ෂයක් තෝරගෙන මේක තමයි මේ
ABCD කියන දේ නම් කරලා නැහැ පුතේ. ඒ ළමයි නිකන් අපේ ළමයි ලක්ෂයක් මාක් කරන ළමයිනේ. එතන ඉඳලා හැම 5/5 චාප ගහන්න ඕන. ආය ආරම්භයේ වෙනකම්ම ළමයි චාප ළමයි 6ක් ගහ ගන්න ඕන. පුරොත් තනියම කරන්න අස්සදායි ළමයි ඇදලා පෙන්නන්න පුතාලා තනියම අදින්ද බලමු සර්ගේ වගේ එකේ වෙනස මොකක්ද කියලා බලමු වෙනන්නේ. මේ 5/5 චාපේ මැන්න දැන් ගහද උත්තරයක් ඉක්මනින් मेरा उत्तर में क्या हुआ उत्तर के दिने मार्क करा हो किया सब लोग कैपिटल भाई लक्ष्य बदे मैं मार्क करूँगा भाई सब मैं पहाड़ी मार्क करना बदे जैसा मैं एक पहाड़ी मार्क करना मैं यहाँ पर मैं चले बदे मार्क करा लक्ष्य मार्क करा पहाड़ी अब मैं इसलिए बताओ बदे पी किया बदे जब मैं कार बदे दी रहती हूँ फिर लिखा पी किया दाग होगा भाई प्लस है सभी इतनी जना भाई चाप है गहा गमू මේ චාපේ දිග ළමයි වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම ළමයි එන්නේ සවිදි එන්නේ නැහැ ළමයි පාද 6 එනවා පාද දිග සමාන නෙමෙයි එන්නේ මොකද ඒ දාන පරිවර්තන චාප දිග ළමයි අනිවාර්යයෙන්ම සමාන වෙන්නම ඕලා this is a very main property yes okay ඔය චාප එකක් ගහුවා දෙකක් ගහුවා ඔය තුනේ චාපේ දැන් ගහන්න යනවා ඊපස්සේ තව චාපයක් ගහනවා මෙයා වද මෙහෙම හොඳ මෙතන පැත්ත අරන් ගිහිල්ලා මෙයා පොඩ්ඩ කරකෝලා ඒ පොඩි දේ දන්නත් දෙකින්නේ පොඩි මේක කරලා ඊපස්සේ වන්න මෙහෙම තිබ්බා ඊළඟ චාපේ ගහුවා ඊපස්සේ ආයෙ මෙයා මෙතට අරන් යන්න මෙතට අරන් ගිහින් අපි අනිත් චාපේ ගහුවා දැන් චාපෝදී 6ම ගහලා ඉවරයි නේද චාප 6ම ගහලා ඉවරයි 1යි 2යි 3යි 4යි 5යි 6යි චාප 6ම ගහලා දැන් අපේ ළමයි සරලදානේ භාවිතේ මේවා මෙහෙම යා කරන්න සරලදානේ භාවිතේ. හොඳ පුතේ අපේ සවදී සාසෙරමයි. වල PQ වාල කියන දේ වල ලම්පර පුළුවන් ලම්පර නෑ ළමයි. අපිට ඕන මේක අහලා නෑ එහෙම ගාල කියන නෑ අපිට ඔය තමයි ගාල අලුව ප්‍රශ්නාංක දෙකක් තියෙනවා. අපි ප්‍රශ්නාංක දෙකම දෙලයි. එක ප්‍රශ්නයක් කියනවා. කෙලින්ම ප්‍රශ්නය අහනවා. පාදේ 5/5 වල සවිසස නිර්මාණය කරන්න. Construct a regular hexagon of a side length 5.5. This is a question. Question number 10. तो बताना पता भाई पहले कोड में करने की है मतलब होमवर्क या बराबर दे देखिए होमवर्क है क्लास क्रॉस legale veloce legale ධාතු legale ගලන් 13ක් තියෙනවා දෙයි මේකේ මේ මීට ආදාළව ගලන් 3ක් තියෙනවා මේ පාදමේ තුනම වරමයි කරන ක්ලාස් එකේදී මේක අපි පැහැදිලිව ආයෙ පාඩම් කරමු තේරෙන්නත් තමයි කෝල්ලක් දාලා අහන්න ඕන දැන් බෝලමයි මේකමයි ෂෙයා කරන්න මේ යාළුවන් තමයි හැම යාළුවන්ටම ෂෙයා කරන්න පුතා ලෑදෑදී ෂෙයා කරන්න මේක තමයි ලංකාවේදී කට්ටිය වැරුවොත් තමයි සර්ගේ ළමයි මහසිය ලැබෙන්නේ පුතේ බෝලමයි මේක සිංගල් මීඩියම් ඉංග්‍රීසි දෙකම කරලා පුතේ එකම මීඩියම් දෙකෙන් ළමයි කරන වීඩියෝ එකක් සමහරව ගන්න අමාරුයි ගන්නේ එනවා ඒක ළමයි හැමෝටම හරි මේ හොඳ ළමයි පහසුවක් සිංගල් ළමයි ඉංග්‍රීසි වචන දර ගන්නවා ඉංග්‍රීසි වචන සිංගල් මේ අය සිංගල් අය ළමයි ඉංග්‍රීසි වචන බදලා ගන්නවා මේ ඉංග්‍රීසි මීඩියම් කරලා සිංගල් වචන බදලා ගන්නවා ඒක ලොකු සහාරයක් ළමයි. ඉබේම ළමයි වලට ඉංග්‍රීසි දැනුම සහ සිංගල් දැනුම දෙකම ලැබෙනවා. මේක ලොකු අවස්ථාවක්. පුතා සමාජ ළමයි සමාජයේ ගියම ළමයි හැමෝම ළමයි දෙකම දැන ගන්න ඕන. සමහර අය හිතලා ඉංග්‍රීසි මීඩියම් අය අපි ලොක්කෝ අපි ඉංග්‍රීසි මීඩියම්නේ ඔය සිංගල් වල නෑ අපිට. සිංගල් වලින් වැඩක් නෑ ළමයි. ඒ ළමයි විලාසය පුතේ. සිංගල් ළමයි අපි අනිවාර්යයෙන් දැන ගන්න ඕන. අපි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ. මේ රටේ ළමයි සීතල ළමයි වැඩි ප්‍රමාණය බහුතරයක් ළමයි කතා කරන සිංහල භාෂාව. පුතා චාමන්‍ය වෙන ළමයි ජනාධිපති වෙලා කියන ළමයි සිංහල භාෂාව ළමයි දැනගත්ත නැත්නම් පුතාලට ඒතර ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ හැම වචනම දැනගන්න හැමෝම උත්සාහ කරන ළමයි කොහොමද විශ්වවිද්‍යාලේ යන හැමෝම ළමයි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි වරත බොහෝ විෂයන් කරන්න ලැබෙන්නේ. ඉතින් ඉංග්‍රීසි භාෂාවදී අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය භාෂාවක්. ඒක හැමෝම පුරුදු වෙන්න ඕන ඒක ළමයි හොඳට ඉගෙන ගන්න හැමෝම උත්සාහ කරන්න. අපි යන අපේ අවසාන මාතෘකාවට එතන අපේ පාඩම අවසానයි. අපි ලියපු අවසාන මාතෘකාව සමපාද ත්‍රිකෝණ ඇසුරෙන් සවිදි ශාස්ත්‍රය නිර්මාණය කිරීම. Constructing a regular hexagon using an equilateral triangle. ඇත්තම කොහොමද මේක ළමයි පුතාලා ටෙක්ස්ට් බුක් එකේ ළමයි ප්‍රධාන තැනක් දීලා නැහැ ළමයි.
විභාගය ළමයි වැඩිපුරම අහන්නේ අපේ පළවෙනි ක්‍රමය ළමයි. මේක අපි දැනගන්න ඉන්නේ හොඳයි. කවදාද විතරලා ගුරුවරේ උරුම ළමයි කවුරුහරි ඇහුවොත් අපි මේක ළමයි දැනගන්න ඕන. උදාවදේ මෙන්න ප්‍රධාන පියවර වල කීපයක් තියෙනවා ළමයි. ඉස්සරහාම ළමයි අපි සමපාර්ශ්වික වල ළමයි අදින්න ඕන ළමයි. ඇදලා ළමයි ඒක ළමයි අපි ඒක ළමයි අපි ළමයි ඒක ලක්ෂය ළමයි දික් කරලා යන්න ඕන. ඒ ඉබේම ළමයි අපිට ලැබෙනවා මොකද්ද? සවිදි ශාස්ත්‍රයක් ලැබෙනවා. අපි බලමු එහෙනම් කොහොමද ඒක කරන්නේ කියලා මුලින්ම අපි ක්ලාස් වර්ක් එකේ අපි ළමයි තේරුම් ගමු. ක්ලාස් වර්ක් එකේ අපි ඒක තේරුම් ගමු. ඉතින් ප්‍රශ්නාංක 14 පාදයක් දිග 5 cm වූ ABC සමපාර්ශ්විකවලයක් නිර්මාණය කරන්න. ඊපස්සේ ABC සමපාර්ශ්විකවලේ භාවිතයෙන් සවිශේෂයක් නිර්මාණය කරන්න. Construct the equilateral triangle ABC of the side length 5 cm. Then construct a regular hexagon using the equilateral triangle ABC. තව ටෙක්ස්ට්බුක් එකේ තියෙන තමයි මේක අපිට අච්චු දෙක තියෙන්නේ මෙන්න මේ ආකාරයට. අපි ඒක අපිට බලමු නේ. මේක බලන්න. එනවයි බලන්න. සමපාර්ශ්වික වලය ඇසුරෙන් සවිශේෂ නිර්මාණය කිරීම. ඉස්සලාමයි අපි 4 cm ළමයි ABC සමපාර්ශ්වික වල අදිනවා. ඊට BC පාදයේ ලෙසගෙන BCD අපි නිර්මාණය කරනවා. ඊට CD පාදයේ ලෙසගෙන CDE නිර්මාණය කරනවා. ඊට CE පාදයේ ලෙසගෙන CEF අදිනවා. CF පාදයේ ලෙසගෙන CFG ඇදලා ළමයි අපි AG යා කරනවා. ඒක අපිට ලැබෙනවාමයි පාදයේ දිග 4 cm වූ සවිදි ශාස්ත්‍රයක් ලැබෙනවා. අපි මේ තමයි ඉංග්‍රීසි මෙතඩ් එක construct the equilateral triangle ABC of a side length 4 cm. Construct the equilateral triangle BCD by taking BC at the side, then CD as the side, then CE as the side, and CF at the side. We can complete CEFG triangle and then join A and D. Then you can obtain ABCDF, ABCDFG hexagon, regular hexagon with the side length of 4 cm. We will see how to do this. තත්තා දල්ලමදී ත්‍රිකෝණය අදින්න ඉස්සලාම AB විදේ 5 cm නේ. ඒ 5 cm වලින් පොඩ්ඩක් වැඩි පොඩි චාපයක් මෙහෙම ගහ ගන්නවා. ගහලා අපි ළමයි අදිරු වල භාවිතයෙන් අපි 5 cm චාපයක් අපි මැනගමු. මැනගෙන අපි ත්‍රිකෝණය අපි අදිමු. මේ 5 cm නේ. අපි එකෙන් තිබ්බලා හොඳමයි 6න් තමයි හොඳ අවසන් වෙනවා. ඒ විතරමයි හොඳ එක පාදයක් අපි හොඳ මාක් කළා. හරි අපල මෙහෙම ළමයි ඉතින් තියලා මෙහෙම චාපයක් ගහනවා. හොඳ ඒක මේ චාපයක් ගහුවා ඊපස්සේ අපි ඒක අනිත් පැත්ත හරවලා අපි අනිත් චාපේ ගහුවා. හොඳයි. තව අපලයි එක පාදයක් ගහුවා අනිත් පාදෙ ළමයි මෙහෙ තියෙන්නේ. අනිත් පාදෙ තියෙන්නේ මේ උදින් තියෙන්නේ ලක්ෂය ළමයි. අපි මෙහෙම අපි චාපයක් ගහමු. ගහලා අපි මෙතනින් තියලා අපි ඒක අනිත් ලක්ෂය අපි හොයාගමු. ශීර්ෂයමයි අනිත් ශීර්ෂය අපි හොයාගමු. right. යනවායි සමපාර්ශ්වික වල ගෙහුවා. ඔන්න අපි ගැහුවා ABC සමපාද ත්‍රිකෝණය. මොකද ඒක නම් කරමු ABC කියලා. ඊපස්සේ කියනවා BCD පාදයේ ලෙසගෙන CDF සමපාර්ශ්වික වලය අදින්න ඕනද? අපි අදින්න ඕන නම් construct the equilateral triangle BCD by taking BC as a side. BC තමයි පාදේ ළමයි. දැන් ආයෙ ළමයි අපි ළමයි BC තමයි පාදේ ලෙසගෙන අපි අදිනවා මොකද්ද? සමපාද ත්‍රිකෝණය අපි අදිනවා. අපිට ළමයි C වලින් තියලා මෙහෙම චාපයක් ගැහුවා. දැන් මේ ආව B වලින්ද ගෙනල්ලා අපි ඒ චාපේ කපන්න ඕන. ඉතින් මෙහෙම දෙයක් තියලා අපතේ මේ චාප වල දිග වෙනස් වෙන්න බෑ. ඔයාලා AB ගත්තු චාපේම තමයි අවසාන වෙනකම් යන්න ඕනේ. නැත්තම් උදාහරණ දෙන්නේ අමුතු රූපයක්. අපි ඔන්න ළමයි දැන් මේ තියෙන්නේ D ලක්ෂය ළමයිනේ. ඊට මේක අපි ආයේ යා කරමු. දැන් බලන්න AB D ලක්ෂය හොයාගන්න. ආයෙ ළමයි දැන් පුතේ CD ළමයි සමදී පාද වෙන්න අපි ආයේ තව ත්‍රිකෝණයක් ගහමු. CD තමයි එක පාදයක්. අපි D වෙනිත් චාපයක් ගහුවා. එතකොට අපි ඊපස්සේ අපි ඉස්සලාම
දීවනිතේ චාපේ ගහුවොත් දැන් අපිට මේ සීවනිතේ චාපේ ගහුවොත් දැන් දීවනිතේ චාපේ ගහන්න යන්නේ. චාපේ එහෙම දීවනිතින්ම මේ චාපේ ගහනවා. ඒක අපිට ඊලක්ෂය ලබා ගන්න පුළුවන්. right. ඔන්න අපි ළමයි ඊලක්ෂය ලබා ගත්තා. අපි ඊලක්ෂය මුද ලබා ගත්තා. අපේ ප්‍රශ්න තමයි CDE ආකරන්න සරල දාණය. මේක පුතේ පුතාලා ටෙක්ස්ට්බුක් එකේලා මේක නම ඇදලා නැහැ පුතේ. සර් ඇද්දට මේක තමයි යනවා පියවර විතර ජීවිතේ තියෙන්නේ. සර් බදින පුතාලට මේක හදිසියවත් තමයි වල දැනගන්න බෑ ඒක. නේ? ඒත් අපි දැන් අපි දැන් තව එක ආයේ CE පාදයේ ලෙස ගෙන අපි ආයේ එතන ගහන්න ඕන සවපාත ත්‍රිකෝණයක්. તો C වලින් තිබ්බා අපි මෙහෙම චාපයක් ගෙහුවා. ඊට අපි තමයි E වලට ගිහිල්ලා ඒ චාපේ ඡේදනය කරනවා. එතන අපි E වලින් තිබ්බා මෙහෙම චාපයක් ගෙහුවා. දැන් F ලක්ෂණය මාක් කරා. ඊට අපි දැන් CE මෙන්න අපි තමයි A රේඛාවක ගත්තා. CEF ගත්තා. මෙතන දාපු මේ F ලක්ෂණ අපි මාක් කරුවා. තර පොඩ්ඩයි තියෙන්නේ. ඊපස් ආයෙ නම දැන් තමයි CF සමපාත ත්‍රිකෝණයක් කියලා අරගෙන අපි ඊළඟ ලක්ෂ්‍ය අපි හොයමු. දැන් දරුවනේ අපි F වලින් චාපයක් ගියම අපි C වලින් දැන් අපි චාප දැන් කපන්න යන්නේ. C වලින් තිබ්බා අපි චාපේ අපි කපන්න මේ වගේ චාපයක් ගහමු. ඔන්න අපි තමයි ඊළඟ ලක්ෂ්‍ය හොයාගත්තා. අපි එකක් දැන් අපි යා කරමු. දැන් මේවා මේ A B C D E F G ඔද G ආවලමයි. දැන් හරි වෙයිසිට බයි කෙලින්ම තියෙන්නේ AG යා කරමු. මේවා මේ අවසාන තියෙන්නේ මේ join AG. එහෙනම් AG යා කරන්න ඊට අවසානෙ තමයි ලැබෙනවා අපිට අවශ්‍ය රූපේ ලැබෙනවා. ඔන්න දළුවනේ A B C D E F G අපි සවිශාස්ත්‍රය ඇඳා. පුතා බලන්න මේක පුතේ බොහෝ පන්ති පුතේ කරන්න නැහැ ළමයි. ඉස්කෝලේ පුතේ කරන්න නැති වෙයි. ඔය සර් කියා දුන්නා. හොඳ දළුවක් හම්බුනම බලන්න ලස්සන ළමයි නේ. නිකන් ලස්සනේ අතමත්තා වගේ නේ. වෙසක් පුදුවක් වගේ. හැම වෙලාවෙම පාදවල ළමයි කීය දෙන්න ඕනේ. පාදේ ළමයි හැම පාදයක්ම සමාන වෙන්න ඕන. පාදේ කීය දිග 5යි cm කියලා ළමයි දාවල. හැම පාදයක්ම දිග සමාන වෙන්න ඕන. නෝ ඉනි කැලි 1යි 2යි 3යි 4යි 5යි 6යි. හැම පාදයක්ම 5යි cm. 5යි cm. අපි එතන ඉපදේ අපේ පාදම අවසානයි. දැන් මේ අපි බලමු අන්තිම හෝම්වර්ක් එක කරනවා. හෝම්වර්ක් එක පාදයක දිග 4.5 වල PQR සවපාත ත්‍රිකෝණය ඇදලා AS වලින් ඉපදේ අරවයි සවිශේෂත්වය නිර්මාණය කරන්න ඕන. මම කැමති මෙතනයි මේ නම් කරලා ලැබුදේ මේ වගේ ABCD කියලා. අපි මෙතන නම් කරලා ලැබුදේ මම කැමති මෙතන අකුරක් දාන්න. මෙතන PQR නේ. PQRS ඔය PQRST වගේ අකුරු හයක් අවසානයේ ඉවරහම ගිහිල්ලා ලස්සන රූපයක් අදින්න. උතර පිටේ අපි පාදම අපි අවසාන කරනවා. තව දැන් තියෙන දේ ටෙක්ස්ට්බුක් එකේ මේක තමයි පුතාලා නිර්මාණය කරන්න ඕන බයි. මේක නම් ගෙදරින් පිළි කරන්න ඕන බයි. තමයි කරමු මේක නම් පුතා පෙන්නන්න ඕන. මේක පුතාලා කරන විදිහ නමයි. මේ තමයි ටෙක්ස්ට්බුක් කියන බයි. පුතා අච්චු බජල් බයි එහෙම දෙයක් තියෙනවා. මේවද මේ ක්‍රියාකාරකම. ඒක තමයි ඇක්ටිවිටි නමයි. පුතා මේ තමයි මේ කියවලා පුතා මේව නමයි කැලි කැලි මේ ත්‍රිකෝණ මේව නමලා පොතේ. මේ නමලා ආයෙ මෙහෙම නමලා. ඉතින් නම අවසාන බයි මේ වගේ ලස්සන සවිදි ශාස්ත්‍රයක් ලැබෙසේ අපිට නවන්න පුළුවන් ළමයි. ඒක වල ගෙදරින් මත කරලා පෙන්නන්න ඕන. පැහැදිලිද? හරි. එක්ක ක්ලාස් එක කරලා පෙන්නන්න ඕන. නැත්නම් ඔන්ලයින් ක්ලාස් එකක් කමන්නේ. පුතාලා කොහොම හරි වන්න තමයි මේක පෙන්නන්න ඕන. වල මේක කරපු විදිය. මේක නම් හොඳ ළමයි ක්‍රියාකාරකම් හොඳ ළමයි මේක නියන් දෝන්නේ නැහැ පොතේ ලියන්න අවශ්‍ය වෙන්නේ මේක. මම මේක කරලා පෙන්නන්න ඕන. මේක ලැබෙන ආකාරය. This is why English medium activity. Don't note this.
what you have to do this activity and with the regular exercise using this method. පුතාලා මම හිතන්නේ නිර්මාණ පාදම හොඳින් අවසන් කෙරුවා මම හිතන්නේ. මම හිතනවා හරි ආසාවෙන් මේ පාදම කරයි. සර්ුත් මේක උපරිමයෙන් කරා පුතේ. පුතා මේවා වීඩියෝ එකක් පුතේ අරවයි හරි අමාරුයි ළමයි දකින්න ළමයි. ඒ තමයි අවශ්‍ය නැ ඔක්කොම දේවල් තියෙනවා. භාෂා දෙකෙන්ම තියෙනවා. සහ පුතාලට හරි පහසුවෙන් පුළුවන් මේක තේරුම් ගන්න. දැන් පුතාලා හැමෝම මේක තමයි පුතාලා මේ වීඩියෝ බලලා පුතා නිකන් ඉන්න බලලා මේක තමයි ෂෙයා කරන්න ඕනේ. අපි පුතේ යමක් තමයි අනිත් අය දෙන්නේ තමයි කැමැත්තෙන් තමයි. අපි පරිත්‍යාග කරන තමයි අපේ තියෙන තමයි හිත ළමයි හොඳින් හින්දා. මේකත් පුතේ අපි ළමයි ෂෙයා කරද්දී පුතේ එහෙමයි ළමයි. ඊර්ෂ්‍යාවක් නැහැ අපේ හිතේ. මොකද මේ වීඩියෝ හොඳින් හින්දා අපි හොඳින් තේරුම් ගත්තා නම් අපි ඒක ළමයි අපි අනිත් අයට ඒ අවස්ථාව දෙන්නේ නැත්තේ. ඇයි මේ ලංකාව වලම මේ වීඩියෝ බලන්න පුතා අවස්ථාව දෙන්නේ නැත්තේ? දැන් පුතාලා හැමෝම ෂෙයා කරන්න ඔය ඈත ඉඳලා රෑදෑයි ඉන්නවා හැමෝටම ෂෙයා කරන්න පුතේ. පුතාලා ළමයි එයාලා හතේ පන්ති වෙන්න ඕනේ නැහැ ළමයි. ඕන එක්කෙනෙක් ළමයි මොකද එයාලා ළමයි පුතාලා ඉන්නවා අපිට ඈත ඉන්නවා කියලා නෑදෑයි එයාලා කිසිම ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ ළමයි කවුරුත්. නමුත් එයාලා අපිට අඳුරලා ඉන්නවා ඕන තරම් අහල පහල ගමේ නෑදෑයි ඉන්නවා. එයාලා ළමයි ෂෙයා කරයි. ඒකේ ළමයි ලොකු දෙයක් ළමයි. ඒ පුතාලා දරුවන් ඉන්න ඕනේ නැහැ. පුතාලා පන්ති යාළුවෝ ඉන්න ඕනේ නැහැ. පන්තියේ ඉන්න ඒ එක වයසේ අය ඉන්න ඕනේ නැහැ ළමයි. පුතාලා දන්න සේරම තමයි ෂෙයා කරන්නේ. එක ළමයි නෑ මේක ළමයි 20 සැරයක් ෂෙයා කරුවොත් ඒක ලොකු දෙයක්. පුතාලා එහෙම නෙමෙයි 100 කලින් පුරෝ ෂෙයා කරන්නේ. ඇයි? ඔයාලා පන්ති වල සමහරද එක පන්ති වල ඉන්නවා 100 100 වල 200 300 400 ඉන්නවා. යයි පුතාලා ළමයි පුතේ ෂෙයා කරන්න බැහැ ළමයි. නේ පොඩි ළමයි දෙයින් තමයි පොඩ්ඩක් කැපෙයි ඕන. ඒක මොකද අපි ළමයි කරනවා පිටක් 10ක් තමයි අපි ළමයි කරන්නේ ඒක. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න ළමයි කමෙන්ට් එකක් දාන්න වීඩියෝ ගැන මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී පුතාලා වේදිකාවේ මහන්සි වෙලා වැඩ කරයි කියලා මම හිතනවා. හැමෝටම දේශපිතයි දරුවන් සරණයි. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.